නවතම වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. අයිබෝන් සුබෝදෑසනක් ඔබට උදා වී තිබෙන්නේ ජූනි 18 වෙනිදා. අපි සූදානම් වෙන්නේ අද දිනේට අදාළ ජාතික පුවත්පත් වෙතින් දිනය ආරම්භ කරන්නට. ඒවයි තිබෙන පුවත් වාර්තා කෙරෙහි අවධානය යොමු කරමින් දිනය ආරම්භ කරන්නට. ඒ වගේම අද දවසේත් අපේ පිළිත් සදරත් සූදානම් වෙමින් තිබෙනවා. ආරම්භයේදීම උපුටා ගන්නට හිතුවා මව් බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. මොකද එය ඔබට මට මේ රටේ ජනතාවට ව්‍යාපාරික ප්‍රජාවට මේ සෑම දෙනෙකුටම එකසේ වැදගත් වෙන කාරණාවක් වන නිසා බැංකු ශාස්ත්‍රීය මූල්‍ය ශාස්ත්‍රීය මේ හැම පැත්තටම ජනපති හමුවෙන් පසු මහ බැංකුව නින්දෙන් නැගිටි. ව්‍යාපාර හා ජනතාව ගොඩ ගන්න කෝටි 26500ක් ඉදිකිරීම් ව්‍යාපෘතිවල පැරණි වැඩවලට ලැබිය යුතු මුදලට සමාන ණයකුත් දී කෝටි 15000ක් කොරෝනා නිසා වැටුණු ව්‍යාපාර ගොඩ ගන්න. වැඩි පිරිසකට ණය දෙන්න කෝටි 11500ක්. පෙරදා තිබ්බ සාකච්ඡාවෙන් පස්සේ ඊටාම ඉක්මනින් පියවර ගැනීමක් පිළිබඳව අපට දකින්නට ලැබෙනවා මේ ආකාරයෙන් ඊයේ දිනේදී. පෙරේද දවසේ රාත්‍රියේ මහ බැංකු නිලධාරීන් ප්‍රධානීන් මහ රැවනතුරු මහ බැංකුවේ රැඳී සිටිමින් මේ පිළිබඳ සාකච්ඡා පවත්වන බවත් අපට දැනගන්නට ලැබුණා. එහි ප්‍රතිඵල ඊයේ දිනේදී මේ ආකාරයෙන් නිකුත් වී තිබෙනවා. ඒ තාම සුවිශේෂ අවස්ථාවක් ලෙස සලකන්නටත් පුළුවන්. ඒ සිදුවන්නේ ජනාධිපතිවරයා එක්ක තිබ්බ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මහ බැංකුවේ ක්‍රියාකලාපයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තරම් සතුටින් කතා නොකිරීමත් එක්ක නොසතුට පළ කිරීම, දෝෂ දර්ශනයට ලක් කිරීම මේවා අපට දකින්නට ලැබුණා. එම සාකච්ඡාවේදී වගේම දැඩි ලෙස අවවාද කිරීමත් දකින්නට ලැබුණා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා එහිදී මතු කළ කාරණා කිහිපයක් තිබුණා. මේ වසංගත තත්ත්වයට මුහුණ පෑ ප්‍රබල රටවල් වල වගේම අනෙකුත් රටවල් වල සාමාන්‍ය අපේ මට්ටමේ රටවල් වල පවා මහ බැංකු කඩිනමින් පියවර අරගනිමින් තිබෙනවා. ඇයි අපේ සෙන්ට්‍රල් බැංක් එක, ඇයි අපේ මහ බැංකුව මේ ලෙස මන්දගාමී කියන එක නිසා තමයි එතුමා මේ මහ බැංකුව නිදි කියන කාරණාව මතු කළෙත්. ඒ වගේම පහුගිය කාලයේ සිදු බැඳුම් කර වංචා වැනි වැරදිවලට දුන්නු සහාය ඇයි මේ ජනාධිපතිවරයෙක් රට වෙනුවෙන් ඉල්ලා සිටින ඉල්ලීම් වලට සහයෝගය නොදෙන්න කියන එක පිළිබඳවත් ප්‍රශ්න කරන්නට යෙදුණා. අපි බලමු ඊයේ මේ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් වෙනවා මේ අප ඉදිරිපත් කළ කාරණාවලටත් වඩා මේ මහ බැංකුව මගින් ගන්නා වූ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳව අපි දැන් ඒ වෙත අවධානය යොමු කරමු. ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශන පුටා ගන්න වාර්තාවක්. ඊයේ මුදල් මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දුව කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදනාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව එම නිවේදනයේ සඳහන් කර තිබුණේ පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය අසතුටුදායක මට්ටමකට පහත වැටී ඇති අතර වහම පිළියම් ක්‍රියාමාර්ග නොගතහොත් COVID-19 වසංගතය ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ස්ථායීතාව මත ඉදිරි කාලයේදී දැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි. මෙම වාතාවරණය තුළ ආර්ථිකයේ නගා සිටුවීම සඳහා රජයේ ප්‍රතිපත්තීන්ට සහාය දීමක් වශයෙන් නව ණය වැඩසටහන් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය විසින් 2020 ජූනි 16 දින පැවති රැස්වීමේදී තීරණය කළ බවද එම නිවේදනයේ සඳහන්. මේ අතර බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවල සියලු මුදල් තැන්පත් වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාත 2020 ජූනි 16 වන දිනින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2% දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතෙහි මෙම අඩු කිරීම තුළින් දේශීය මුදල් වෙළඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රව්‍යශීලතාවක් සැපයන අතර එමගින් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යාම වේගවත් කිරීමටත් මූල්‍ය ප්‍රතිපත්තියට හැකියාව ලැබෙනු ඇති බව එම නිවේදනයේ සඳහන්. ප්‍රතිපත්ති පොලි අනුපාත පදනම් අංක 150කින් අඩු කිරීම සහ බැංකු අනුපාත පදනම් අංක 550කින් අඩු කිරීම ඇතුළුව 2020 වසරේ මේ දක්වා කාලය තුලදී ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පදනම් අංක 300කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. මේ අතර මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන්නා වූ අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීමට මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ හරිගුප්ත රෝහණදීර මහතා ක්‍රියා කරන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අධ්‍යක්ෂ
KGP සිරිකුමාර සහ මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් කළමනාකරණය කිරීමේ අංශයේ අධ්‍යක්ෂ JP ගම්ලත් යන මහත්වරුන් සෙසු සමාජිකයන් වනවා. මෙම ත්‍රිපුද්ගල කමිටුව හරහා මහ බැංකුවේ ලියාපදිංචි නො වූ මූල්‍ය සහ ලීසින් සමාගම් වලින් සිදු කෙරෙන අනුමත නොකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් සුවපලා වාර්තාවක් ලබා දීමටද නියමිතයි. කමිටුවේ වාර්තාව දින 14ක් තුළ ලබා දිය යුතු අතර මහ බැංකුවේ අධිපතිවරයා විසින් කමිටුවට නියෝග කර ඇත්තේ බැංකු ක්ෂේත්‍රයේ සහ නීති ක්ෂේත්‍රයේ විශාරදයන් සහ වෘත්තිකයන් සම්බන්ධ කර ගනිමින් මෙම වාර්තාව දින 14ක් තුළ ලබා දෙන ලෙසයි. අපි ඒ සමගම දකිනවාද ලංකාදීප පුවත්පතෙත් පළ වෙනවා කඩා වැටුණු ව්‍යාපාරවලට 4% පොලියට ණය ව්‍යාපාර නංවන්න බැංකු වලින් කෝටි 11500ක ණයක් කියන එක. ඒ වගේ මෙම පුවත්පතේම තියෙනවා පෞද්ගලික බස් ගන්න 4% පොලියට ණය. මේ 4% පොලියට ව්‍යාපාර වලට ණය ලබා දීම පිළිබඳව බලාපොරොත්තු ඇතිව බොහෝ ව්‍යාපාරිකයන් හිටියා. නමුත් පෞද්ගලික දිනවල හරි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ. ඒට හේතුවක් දැන් පැහැදිලි මේ ජනාධිපතිවරයා සමග තිබ්බ සාකච්ඡාවෙන් අනතුරුව ඔය අතරේ අපි දකිනවා මව්බිම පුවත්පතේ තියෙනවා මෙහෙම වාර්තාවක් ETI මූල්‍ය වංචාව මහ බැංකුවේ නන්දලාල්ගෙන් හා කරුණාරත්නගෙන් CID ඊයේත් ප්‍රශ්න කරයි. මහ බැංකුවේ ප්‍රධානීන් විදියට Tamanගේ ඉටු විය යුතු සේවාවද ඉටු වෙලා තියෙන්නේ නැත්නම් ඉටු නොවිය යුතු දේවල්ද ඉටු වෙලා තියෙන කියන එක පිළිබඳව අදහසක් ඇති කර ගන්නට පුළුවන් ආකාරයේ සිරස්තලයක් විදිහටත් මේ මව්බිම සිරස්තලය සලකන්නට පුළුවන්. ඊළඟට අපි දින මින පුවත්පතට අවධානය යොමු කරමු. මේ සමගම දින මිනේ දැක්වෙනවා ආර්ථිකයේ ජනතාව සවිමත් කරන්න මහ බැංකුව දුන් සහන භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීමයි. ජනපති මහජන බැංකුව නිලධාරීන්ට අවධාරණය කරයි. දැන් මහ බැංකුව හරහා මේ රාජ්‍ය බැංකුවලට ලබා දෙන අවස්ථා, නිකුත් බැංකුවලට ලබා දෙන අවස්ථාවලින් ජනතාවට ඒ වගේම ව්‍යාපාරිකයින් සාමාන්‍ය ජනතාවට වගේම ව්‍යාපාරිකයින්ට අවශ්‍ය සහන සලසලා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා නගා සිටුවීම සඳහා පියවර ගැනීම වගකීම බව එලෙස අවධාරණය කරනකොට අද මව්බිමේ තියෙනවා මෙන්න මෙහෙම වාර්තාවකුත්. රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ලොක්කන්ටත් ගෝඨාභයගෙන් ළඟදීම කැඳවීමක්. මෙහෙම සිරස්තලයේ දකින්නකොටම ඒ පහුගිය රැස්වීම්වලදී ජනාධිපතිවරයා ඒ අයට උපදෙස් ලබා දුන්නු ආකාරයමයි අපට සිහිපත් වෙන්නේ. මොකද මේ වෙලාවේ සෑම අංශයක්ම එක හා සමානව ශක්තිමත් ක්‍රියාත්මක විය යුතුයි, සක්‍රියව තිබිය යුතුයි කියන එක අප කාටත් අමුතුවෙන් කියන්න කාරණාවක් නෙමෙයි. මොකද එහෙම නොවුනොත් අපේ බලාපොරොත්තුව මේ වසංගත තත්ත්වයක් එක්ක වැටුණු ආර්ථිකයක් ගොඩනගන්න කොහොමටත් අපේ රටේ හොඳ ආර්ථික තත්ත්වයක් පැවති රටක් නොවේ. ඉතින් එතකොට ඒ තැනට යාමට නම් සෑම අංශයකම සක්‍රීය දායකත්වය විශේෂයෙන් ආර්ථිකය හසුරවන ආයතනවල සක්‍රීය දායකත්වය අතිශය වැදගත් වෙනවා. අපි ඒ සමගම දකිනවා ලීසින් ගැටලු විසඳන්න මහ බැංකුවෙන් විශේෂ කමිටුවක් පත් කිරීම පිළිබඳව අරුණ පුවත්පතේ අද දවසේ වාර්තාවක්. ඒ වගේම ලංකාදීපේත් සඳහන් වෙනවා මූල්‍ය ලීසින් සමාගම්වල අක්‍රමිකතා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවට තොරතුරු වාර්තා වෙනවා. අපි ඊළඟට අවධානය දෙමු දිවයින පුවත්පතේ තියෙන මෙන්න මේ වාර්තාව වෙත. ඇවන්ගාඩ් සිද්ධියට ගෝඨාභය අල්ලන්න සැලසුමක් තිබුණා. සැලසුම කළේ රාජිත, පාටලි, ෆොන්සේකා, අර්ජුන සහ අනුරයි. දූෂණ විරෝධී පෙරමුණේ ඒකායන අරමුණ වුණේ රාජපක්ෂලා සිරගත කිරීමයි. විජේදාස කොමිසමට කියයි. ඊයේ මේ කොමිසමට විජේදාස රාජපක්ෂ මැතිතුමා වගේම පාටලි චම්පික රණවක මැතිතුමා ඒ වගේම ශානි අබේසේකර මහතා ඇතුළු කිහිප දෙනෙක්ම ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණ තිබුණා. නමුත් නොපැමිණි අය පිළිබඳව අද දිවයින පුවත්පත මෙලෙස වාර්තා කරනවා ඊයේ කොමිසමට ඇවිත් නැහැ රාජිත, අර්ජුන සහ අනුරට යලි සිතාසි. දැනගන්නට තිබෙන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතාට නම් සිතාසි බාර දී තිබෙන බව සඳහන් වෙනවා. හැබැයි අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න කියන හිටපු අමාත්‍යවරුන්ට බාර දෙන්නට යාමේදී ඔවුන් එම ලිපිනවල නොමැති බව තමයි අධිකරණය වෙත නොමැති බව තමයි කොමිසම වෙත දැනුම් දී තිබෙන්නේ. කොමිසම ඒ අනුව කොමිසමට අපහාස කිරීමක් ලෙස තමයි මෙය දැක තිබෙන්නේ. ඉතින් ඒ නිසා යලිත් මේ අයට සිතාසි නිකුත් කරන්න කටයුතු කරන්න කියලා සඳහන් කොට තිබුණා. ඒ පිළිබඳව
අපි දකිනවා අද දිවයින පුවත්පතේ වගේම අනෙකුත් පුවත්පත්වලත් යම් යම් වාර්තා පළ වෙනවා. මෞබිමේ සඳහන් වෙනවා චම්පික රාජිත අර්ජුන අමුණුගමගේ අත්සනින් රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරන්න යහපාලන රජයේ කැබිනට් යෝජනාවක් ගෙනාවා කියලා විජේදාස රාජපක්ෂ මැතිතුමා අදහස් දක්වන අවස්ථාවකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අපි බලමු දිනමින පුවත්පතේ මේ ප්‍රධාන සිරස්තලයේ මද දිනමිනට මේ කාරණාව රාජපක්ෂවරුන්ගේ ප්‍රජායිති අහිමි කිරීමට යහපාලන කාලයේ කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. සතියකට වරක් රාජපක්ෂ කෙනෙකු රිමාන්ඩ් කිරීමට කතික කළා. ජනවාරි 29 වනදා සාකච්ඡා කළා. 30 වනදා යෝෂිතව අත්අඩංගුවට ගත්තා. විජේදාස රාජපක්ෂ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමට කියයි කියලා සඳහන් කරනවා. ඒ වගේම එතුමා තවදුරටත් සඳහන් කොට තිබෙනවා රජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා Taman සමග වෛරයෙන් ද්වේෂයෙන් කටයුතු කළ බවකුත් එතුමා යම් යම් කාරණා රැසක් හෙළිදරව් කොට ඇති බව තමයි කියවෙන්නේ. අපි ඊළඟට අවධානය දෙන්නට කැමති මෙන්න මේ සිරස්තලය වෙතත් අරුණ පුවත්පතේ අද ප්‍රධාන පුවත බවට පත්ව තිබෙන්නේ පොලිස්පති නියෝගයෙන් පොලිසිය පැය 24ම වැඩ. පොලිස් සහතික පැමිණිලි පිටපත් රාත්‍රියේත් ගන්න පුළුවන්. අය කරන මුදලට රිසිට්පත් අනිවාර්යයි. පොලිස් සහතික හා පැමිණිලි පිටපත් පැය 24 පුරාම නිකුත් කරන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියලුම පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. පොලිසියෙන් ලබාගත යුතු පැමිණිලි සහතික පිටපත් පොලිස් සහතික ඇතුළු නිල ලේඛන පොලිස් ස්ථාන මගින් සවස 4:15 පසු නිකුත් නොකරන බවට ලැබී තිබෙන තොරතුරු අනුව පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය නිකුත් කොට ඇති බව තමයි කියන්නේ. පොලිස් සේවය වඩාත් සක්‍රිය කිරීම සඳහා සහ ඵලදායී කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙලෙස සිදු කෙරෙමින් පවතින බව අපට පෙනී යනවා. ඒ අතරේ අපට දකින්නට ලැබුණා දිවයින පුවත්පතේ සඳහන් වාර්තාවක් පූජිත් හේමසිරිට එරෙහි නඩුවේ විමර්ශන අවසන් CID දැනුම් දුන් බව නීතිපති උසාවියට කියයි කියලා හිටපු පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විමර්ශන කටයුතු පිළිබඳව එලෙස අද දවසේ පුවත්පත් වාර්තාගෙන වෙත් තිබෙනවා. ප්‍රධානය දෙමු අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙත මැතිවරණ කාර්යාලවලත් අපේක්ෂක කටවුට් තහනම් මැකෝ පක්ෂ ලේකම්වරුන්ට දන්වයි. මේ පිළිබඳව අද අපි දිවයින පුවත්පතේද දකිනවා යම් වාර්තාවක් ප්‍රචාරක කාර්යාලවල කටවුට් දැන්වීම තහනමට පක්ෂ ලේකම්වරුන්ගේ විරෝධය. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියනවා පක්ෂ කාර්යාලවලත් අපේක්ෂක කටවුට් තහනම් කියලා. ඒකට විරෝධයක් දක්වනවා ලේකම්වරු පක්ෂ කිහිපයකම. ඊයේ සාකච්ඡාවකුත් තිබුණා. මෙහිදී දැඩි නොසතුටක් පළ කරා ලේකම්වරු බහුතරයක් මේ ගෙන තිබෙන නීති රීති දැඩි වැඩි එහෙම නැත්නම් නම්‍යශීලී නෑ කියන කාරණාව මේ වසංගත තත්ත්වයක් එක්ක තවදුරටත් මීට වඩා නම්‍යශීලී විය යුතුයි. ඒක තමයි ඔවුන්ගේ අදහස උනේ. ඊටත් වඩා ඔවුන් තව මොනවද කිව්වේ කියලා අපිට බලන්න පුළුවන් කමක් තිබෙනවා. මොකද මේ පිළිබඳව අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක් අඩංගු වෙනවා. අප දැන් ඒ වෙත අවධානය දීලා ඉපෝ. මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව දේශපාලන පක්ෂ නියෝජිතින් සෞඛ්‍ය අංශ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වුණා. කොමිසමේ සභාපතිතුමා මොන වගේ මතක දෙන්නේ ඔබතුමාලා? කොමිසමේ සභාපතිතුමා ඊටම ප්‍රායෝගිකයි. ඊටම අවුරුදු ගාණක් මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණ කෙනෙක්. දේශපාලන පක්ෂයක ඊටම ළඟින් වැඩ කරපු කෙනෙක්. ඒ නිසා එතුමගේ ක්‍රියාවලිය නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන මේ එක කොමසාරිස්වරයෙක්ගේ තියෙන අතනෝමතික නැත්නම් හිතුවක්කාරී ක්‍රියාවලියද කළ යුතුයි කියලා. නීතියට අනුව ක්‍රියාත්මක කරන්න ඕන. අපි එතන ඉන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ අපිට යම් එකඟතාවයකින් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරලා කරන්න ඕනේ කටයුතු ගන්නවකුත් තියෙනවා. ඒකත් කියන කතා කරන්නේ. ඒ නිසා මේ ප්‍රායෝගිකත්ව නොතේරෙන අය මේ කොමිෂන් සභාවලට පත් වුණාම තියෙන ප්‍රශ්නේ තමයි මේ තියෙන්නේ. ඔබතුමා සඳහන් කරන රත්නජීවන් හෝන් මහතාද නැත්නම් වෙනත් පුද්ගලෙක්? මොන ලංකාවම දන්නවා කවුද කියලා. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේදී ගටියුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මෙම සාකච්ඡාවේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් යම්කිසි වැරදි තීරණයක් ගත්තා කියලා මම හිතනවා. පක්ෂ කාර්යාල පිහිටවීම වගේ කටයුතු සම්බන්ධයෙන් එකඟතාවයකින් කටයුතු කරා. නමුත් අද දිනේදී කාර්යාලවල කටවුට් දැමීම වගේ කාරණා සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයක් නැතුව ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවලට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න පුළුවන් ආකාරයට අර මම හිතන්නේ මැතිවරණ ක්‍රියාදාමයේ තුල තිබිච්ච විනය නැති කිරීමේ කටයුත්තකට මුලපිරුවා කියලා මට හිතෙනවා. එතම කාර්යාලය පිළිබඳ යම් ගැටලු සහකාරී තත්වයක් අද මතු වුණා. අරය හොඳ
හොඳද මෙයා හොඳද කියන එක අපි එහෙම සැලකිලිට භාජනය කරන අපි සැලකිලිට භාජනය කරන්නේ ගනු ලබන තීන්දුව යහපත්ද අයහපත්ද කියන එක. අපි පිළිගන්නවා නිරෝධායන නීතිය අනුව ප්‍රශ්නයක් කියන. උත් කාර්යාලවල එකේවත් ප්‍රචාරණය අපිට ලබා දෙන්න ඕන. මොකද තාප්පත් නැහැනේ ඔක්කොම පින්තූර ඇඳලානේ. ඔන්නොහොම විවිධ අදහස් ඊයේ දවසේදී අපට අහන්නට දකින්නට ලැබුණා මේ ප්‍රචාරණ කටයුතු කිරීමේදී මුහුණ පාන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව. අප ඒ සමගම අවධානය යොමු කරන්න සූදානම් අද දිනමින පුවත්පත වෙත දිනමින මුල් පිටුවේ සඳහන් වෙනවා සජිත් පෙරදුනාට පස්සේ හොයාගත් යාලකලෙන් රංගේ බණ්ඩාර කියයි කියලා එක් පසකින් කෙනෙකුට අනිත් පැත්තෙන් පිළිතුරක ආකාරයේ පුවත් වාර්තාවක් සජිත්ව හිමාලයෙන් හොයන්න කලින් එජාපයට ඇති ආසන ගණන හොයාගන්න රංජිත් අලු විහාරයේ කියයි කියලා වාර්තාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි දිනමින පුවත්පතේ තවදුරටත් දකින විශේෂ අවස්ථාවක් තිබෙනවා. රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා වන සාම්ප්‍රදායික ආරාධනා පත්‍රය එම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිල්රුවන් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අවස්ථාව මෙවර පෙරහැර පැවැත්වුවත් ඒවා මහ ජනතාවට නැරඹීමට විවෘත වන්නේ නැහැ. ඒ සඳහා මාධ්‍ය විදියට අප සූදානමින් ඉන්නවා සජීවීව මේ රටේ තිබෙන විවිධ අවස්ථාවන් පෙරහැර මංගල්‍යයන් වෙත මැදිහත් වන්නට ජනතාව වෙත නරඹන්නට අවස්ථාව උදා කර දෙන්නට පවතින වෛරස් තත්ත්වයක් එක්ක සමාජයේ පවත්වාගෙන යන දුරස්ථ භාවයන් රැකගන්න සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද රැකගන්නට තමයි මෙහෙම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. බිල්පත් ගෙවීමේදී නිවැරදිව අවසානයට නිකුත් කළ විදුලි බිල්පතයි. නිවැරදිම වෙන්නේ අවසානයට නිකුත් කළ විදුලි බිල්පත බව සඳහන් වාර්තාවක් මුණ ගැහුණ දිනමින පුවත්පතේ අවසන් බිල්පතේ ඇත්තේ පාරිභෝජනය කළ ඒකක පමණයි කියලයි සඳහන් වෙන්නේ. ජනතාවට ගැටලු මතුවුණු කාරණාවක් තමයි මේක මේ විදුලි බිලේ තියෙන්නේ අපි පරිභෝජනය කළ ප්‍රමාණයමද කියන එක අවසන් වරට ලැබුණු බිලේ නිවැරදි කියලා කියන හැබැයි එහෙත් යම් සැකසංකා ගැටලු තිබෙනවා නම් ඔබට ආයතන අමතන්නට පුළුවන්කම තිබෙනවා ගිහිල්ලා පරීක්ෂා කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ ගැන අවධානය දීම වඩා හොඳ වේවි. ඊළඟට අරුණ පුවත්පතට අපි අවධානය දෙමු. කෝටි 5200ක් සාවද්‍ය පරිහරණය කළාට අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න උසාවියෙන් නියෝග නිකුත් වීම පිළිබඳව සඳහන් වෙනවා. නම මාරු කරාට එතුමා අත්අඩංගුවට ගන්න ක්‍රියාමාර්ගය එහෙම නැත්නම් එතුමා පිළිබඳව ක්‍රියාත්මක වන නීතිමය තත්වයන් වෙනස් වෙලා නැති පාටක් තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ඒ කියන්නේ යලිත් මතුව ඇති බවක් නම් පෙනෙන්නට තිබෙනවා. මේ මැතිවරණය ඉලක්ක කරගත් මතුවීමක් පමණක්ම වේවිද? නමුත් එහෙම නැත්නම් දිගටම මේ ගැන කටයුතු කෙරේවිද කියන එක ගැන තමයි අප විමසිල්ලෙන් ඉන්නේ. ත්‍රිපෝෂ හදන කිරිපිටි කොන්ත්‍රාත්තුව මිල්කෝවින් ඉවතට කියලා පුවතකුත් අද අරුණ පුවත්පතේ දකින්නට පුළුවන්කම තිබෙනවා. සතියකට දිනක් බතික් අදින්න පාර්ලිමේන්තු සතියකදී එක් දිනක් මැති ඇමතිවරුන් බතික් ඇඳුමකින් සැරසී පැමිණීමේ යෝජනාවක් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී අවධානයට ලක් වූ බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන කර්මාන්ත සැපයුම් කළමනාකරණ ඇමති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කොට තිබෙන බව අද අරුණ පුවත්පතේ වාර්තා කරනවා. මීට කලින් මට මතකයි රාජ්‍යාංශයේත් බතික් අඳින්න යෝජනාවක් ආවා. හැබැයි ඒක ඒ විදිහට ක්‍රියාත්මක වුණේ නැහැ. පහුගිය රජයේ සමයේදී නම් බතික් කර්මාන්තය පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. ඒ පිළිබඳ ක්‍රියාමාර්ගත් ගනු ලැබුවා. කංචිපාණිගේ පියාට කඩු පහර තත්ත්වය බරපතලයි කියලා පුවත් වාර්තාවල අද අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දිවයින පුවත්පතේ තියෙනවා තරුණයෙකු පැහැර ගැනීමේ නඩුවට හිරුනිකාට සිතාසි. යලිත් මේ කාරණාව මතුවලා තිබෙනවා. දෙමටකට වෙළඳසලක් තුලදී තරුණයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීමට සහ සිර කර තැබීමට අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයක් තමයි ඇයට තිබෙන්නේ. රත්තරන් ගිනි ගණන් මෙරට වෙළඳපොලේ රත්තරන් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව යනුව පවුම රුපියල් 83000ත් 84000ත් අතර වෙන බවත් සඳහන් වෙනවා. ඒත් අද දිවයින පුවත්පතේ තිබෙන වාර්තාවක තමයි දැක්වෙන්නේ. කම්කරු කොංග්‍රසයේ නව ලේකම් ජීවන් කියලා පුවතක් අද මව්බිමෙන් අපට මුණ ගැසෙනවා. ජීවන් තොණ්ඩමාන් මහතා මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. වගේම ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ධුරයට පත් කර ගන්නට පක්ෂය විසින් කටයුතු කොට තිබෙනවා. පියාගේ අභාවයෙන් ඔහුට මේ අවස්ථා හිමි වෙමින් පවතින බව තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. එhmenan අපි විරාමයකට යමු. විරාමයෙන් පසු අපේ පිළිසඳර එහෙම නැත්නම් සාකච්ඡාව සූදානම් වෙමින් තිබෙනවා. අද අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු ඒ වගේම අමාත්‍ය ධුර ගණනාවක්ම දරූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චන්දිම වීරක්කොඩි මැතිතුමන් එක්කයි. ඒ කතා බහත් එක්ක අපි මුණ ගැහෙමු කෙටි විරාමයකින් පසු.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.